right. එතකොට අද අපි පටන් ගන්න හදන්නේ ක්‍රමලේඛන භාෂාවක් ගැන ඉගෙන ගන්න. programming language එකක් ගැන ඉගෙන ගන්න. එතකොට programming language එකක් කියන එක පැහැදිලිවම අපි පාවිච්චි කරන්නේ computer programs. නැත්නම් පරිගණකයට තේරෙන ආකාරයෙන් නැත්නම් පරිගණකේ ක්‍රියාත්මක වෙන ආකාරයට යම් වැඩසටහනක් නිර්මාණය කරගන්න. right. එතකොට සාමාන්‍යයෙන් IT කියලා කිව්වම ගොඩාක් වෙලාවට කට්ටිය ફોකස් කරන තැනක් තමයි ප්‍රෝග්‍රෑමින්. නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න. right. එතකොට ඒකේ මූලිකම දේවල් ටික ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරනකොට මේක තනිකරම කෝඩ් කිරීමේ ක්‍රියාවලියක්ම පමණක් නෙවෙයි. right. කෝඩින් කියන එක ප්‍රෝග්‍රෑමින් වලදී ලොකු කොටසක්. right. ඒ ගැන තමයි අපි පාඩමේ 90%කට එහා පැත්තේ කතා කරන්නේ. හැබැයි ප්‍රෝග්‍රෑමින් කියන තැනට යන්න කලින් අපි දැනගන්න ඕනේ කොහොමද ප්‍රෝග්‍රෑම් එක ප්ලෑන් කරගන්නේ කියන එක. right. ඒතර ප්‍රෝග්‍රෑම් එක ප්ලෑන් කරගන්න එක අපිට ප්ලෑන් කරගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒකෙන් ක්‍රමවේද දෙකක් ගැන අපි සිලබස් එකේදී කතා කරනවා. ගැලීම් සටහන් නැත්නම් ෆ්ලෝ charts කියලා, ඊළඟට සූඩෝ කෝඩ් එහෙම නැත්නම් ව්‍යාජකේත කියලා. right. මේ නෝට් එක ළමයි තාම ඔයගලන්ට print කරලා නැනපෙතෙන් තියලා නැහැ. right. මම පුළුවන් ඉක්මනට ඒක ලැබෙන්න සලස්වන්නම්. මේ දවස්වල ළමයි තීන්ත සහ printers වල පොඩි ගැටලුවක් තියෙනවා. ඒක නිසා print කරන එක පොඩ්ඩක් අතරමඟ නතර වෙලා තියෙන්නේ. right. නමුත් අපේ පාඩමට බාධාවක් වෙන්නේ නැහැ. මේ දේවල් ටික කතා කරගෙන යන්න පුළුවන්. මොකද අපි plan කරන දේවල් ටික සතියක් දෙකක් අපි කතා බහ කරනවා. ඒ කතා බහ කරලා තමයි අපි කෝඩින් කියන පැත්තට අපි යන්නේ. right. එතකොට මෙතන මේ නෝට් එකේ මුලින්ම කතා බහ කරලා තියෙන්නේ කොහොමද අපිට දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා කියලා කියන්නේ අපේ යම්කිසි උවමනාවකට විසඳුමක්, ගැටලුවකට විසඳුමක් දෙන එක. right. ඔයගොල්ලෝ අද පාවිච්චි කරන ඕනම software එකක් අරන් බැලුවොත් ඒ software එකේ උවමනාව තියෙන්නේ යම්කිසි කාර්යයක් කර ගැනීම සඳහා. ඒතකොට ඒ කාර්ය වෙන්නේ අපේ උවමනාව නැත්නම් ගැටලුව. right. document එකක් හදා ගන්න ඕනොත් අපි Word වගේ software එකක් පාවිච්චි කරනවා. right. එතකොට අපිට නේද අපේ උවමනාව document එකක් හදාගන්න එක. ඒකට දීලා තියෙන වැඩසටහන තමයි MS Word වගේ software. right. අපිට එකතු කර ගැනීමක්, සංකීර්ණ එකතු කර ගැනීමේ ක්‍රියාවලියක් කරන්න උනොත් calculator එකක් පාවිච්චි කරනවා. ඒකට ගැටලුවට දීලා තියෙන විසඳුම තමයි calculator එක. right. ඒ වගේ අපි මෙතනදී කරන්නේ මේ programming වලදී අපි කරන්නේ ඇත්තටම යම් ගැටලුවකට විසඳුමක් ලබා ගැනීම. right. එතකොට ඔයගලන්ගේ විභාග පැත්තෙන් අරගත්තොත්, විභාගයට ලකුණු ස්කෝර් කිරීම පැත්තෙන් ගත්තොත් Python වලට අදාළව MCQ 10ක් 9 සිට 12 දක්වා වගේ රේන්ජ් එක ප්‍රශ්න ප්‍රමාණයක් ඇහෙනවා. ඒ කියන්නේ හරියටම මුළු පේපර් එකෙන්ම 5න් එකක විතර කොටසක් තියෙන්නේ 120ක ප්‍රමාණයක් තියෙන්නේ Python. ප්‍රශ්න 50න් ප්‍රශ්න 10කට එහා පැත්තේ තියෙන්නේ Python කියලා අපිට කියන්න බෑ, programming language එකට අදාළව, programming වලට අදාළව. එතකොට ඒ ප්‍රශ්න 10 සහ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට කලාතුරකින් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නයක් වටිනවා. ඒක බොහොම කලාතුරකින් වෙච්ච දෙයක්. ඊට පස්සේ දෙවෙනි පේපර් එක කියන්නේ අපිට තෝරා ගැනීම කරන්න පුළුවන් පේපර් එකේදී ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපිට අවශ්‍ය නම් තෝරා ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. right. දැන් ඉස්සර පේපර්ස් සාමාන්‍යයෙන් 2018ට කලින් පේපර්ස් ටික අරගෙන බැලුවොත් ඒ පේපර්ස් වල ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න ටිකක් challenging. හැබැයි 18 19 20 කියන පේපර්ස් තුන අරගෙන බැලුවොත් ප්‍රෝග්‍රෑමින් ගාන ඒ challenge එක ගොඩක් අඩු කරලා තියෙනවා. right. ඒක නිසා දැන් ඉස්සර සාමාන්‍යයෙන් ළමයි අතර පොඩි කතා බහක් තිබුණා මේ ප්‍රෝග්‍රෑමින් ගාන අමාරුයි, ඒක නිසා ඒක කරන්නේ නැහැ කියලා වගේ දෙයක්. නමුත් දැන් ට්‍රෙන්ඩ් එක ඊට වැඩිය වෙනස්. right. දැන් ඔයා මූලික දේවල් ටික දන්නවනම් ඔයාට පුළුවන් ප්‍රෝග්‍රෑමින් ගැන අත ගහලා 15න් 15ම කියන තැනට යන්න. මොකද මේ ප්‍රෝග්‍රෑමින් ක්වෙස්චන් එකේ තියෙන හොඳකම තමයි ඒගොල්ලෝ අපිට උත්තරේ දීලා තමයි උත්තරේ හදන්න කියන්නේ. right. ඒගොල්ලෝ උවමනාව කියනවා මෙන්න මේක තමයි ඕනේ කියලා. අන්නේ උවමනාව අපිට ලබා ගැනීම තමයි අපිට යන්න තියෙන්නේ. සහ ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කරනකොට එක එක විදිහට ප්ලෑන් කරන්න පුළුවන්. right. ඒ කියන්නේ අපි ඇඳලා දෙන ප්ලෑන් එක එක්කෙනෙක්ගේ ප්ලෑන් එකකින් වෙනස් වෙන්න පුළුවන් අනිත් එක්කෙනාගේ ප්ලෑන්.
නමුත් ඒ ප්ලෑන් එකෙන්ම හම්බෙන්නේ එකම අවුට්පුට් එක නම් ඒ ප්ලෑන් දෙකටම ලකුණු හම්බෙන්නේ. රයිට්? එතකොට ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ ඔයගලන්ට විභාගෙදී සෙටල් වෙන්නේ. මෙතන මේ ගැටලු විසඳීමේ ක්‍රියාවලියට අදාළව පියවර 4කින් කතා බහ කරනවා ගැටලුවක් විසඳ ගන්න ආකාරය. එකක් තමයි ගැටලුව හඳුනා ගැනීම. ඊළඟට ගැටලුව සහ මේ මෙතන ළමයි printing mistake එකක් තියෙනවා. අභි සීමාවන් නෙවෙයි එහි සීමාවන්. එහි සීමාවන් අර්ථ දක්වා ගැනීම සහ ඊළඟට විසඳුම සැලසුම් කිරීම සහ විසඳුම ක්‍රියාත්මක කිරීම. දැන් ඕනම ගැටලුවක් සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් විතරක් නෙවෙයි. අපේ සාමාන්‍ය ජීවිතේන ගැටලුවකත් අපි මේ දේම තමයි කරන්නේ. ගැටලුව මොකක්ද කියලා අඳුන ගන්නවා. ඊට පස්සේ ගැටලුවට අදාළව තියෙන බවුන්ඩරි එක කොච්චර දුරට විහිදිච්ච ගැටලුවක්ද කියන එක අඳුන ගන්නවා. ඊට පස්සේ විසඳුමක් ප්ලෑන් කරනවා, විසඳුම ක්‍රියාත්මක කරනවා. රයිට්? ඒක බොහොම සරල දේවල් ටිකක්. රයිට්? එතකොට මේ විසඳුම ක්‍රියාත්මක කරගන්නකොට කියන්නේ අපි ගැටලුව හඳුනා ගැනීම අපි ගැටලුව කියවලා නැත්නම් අධ්‍යයනය කරලා හඳුනා ගන්නවා. ඊළඟට සීමාවන් අර්ථ දක්වනවා කියන එකත් එහෙමමයි. අපි ගැටලුව විශ්ලේෂණය කරලා මොකක්ද කියන සීමාව අර්ථ දක්ව ගන්නවා. විසඳුම සැලසුම් කරනකොට අපි අර මං කලින් කියපු සටහන් පාවිච්චි කරනවා. රයිට්? ගැලීම් සටහන්. ඊළඟට ඒවට අදාළව තියෙන යම් යම් වෙනස් වීම් කොහොමද කියන එක නැත්නම් සූඩෝ කෝඩ්ස් පැත්ත ගැන කතා කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරනවා. අවසානයේ ගැළපෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා. දැන් අපි අපේ සිලබස් එකේ ඉගෙන ගන්නේ Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකට අමතරව අපිට ඉගෙන ගන්න තව ගොඩාක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තියෙනවා. ඒ ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් ඔයා ප්ලෑන් කරන වැඩසටහන හදාගන්න පුළුවන්. රයිට්? එතකොට නමුත් එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ අවුට්කම් එකක්ද නැත්නම් මොන වගේ විසඳුමක්ද අපි මේ වෙනුවෙන් නිර්මාණය කරන්න කියලා. ඒක ඒ විසඳුම මත තමයි ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක වැඩිපුර පාවිච්චි වෙනවද අඩුවෙන් පාවිච්චි වෙනවද කියන එක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ. රයිට්? ඊළඟට ගැටලු විසඳීමේ ක්‍රමවේද පැත්තට ගියොත් ගැටලු විසඳීමේ ක්‍රමවේද අපිට ගොඩක් තියෙනවා. රයිට්? මෙතනදී මේ මුදුන් බිම් සැලැස්මයි ඔකට කියනවා අපි top down approach එක කියලා. පියවරාකාර පිරිපහදු ක්‍රමයයි. අපි ඔකට මේ bottom up approach එක කියලාත් කියනවා. ඔය ආකාර දෙක සැලකිය යුතු වශයෙන් පාවිච්චි වෙනවා. රයිට්? එතකොට මේ මුදුන් බිම් සැලැස්මේ නැත්නම් top down approach එකේදී අපි කරන්නේ data එක මොකක්ද කියන එක අපි දන්නවා. ඒ data එකෙන් කීපයක් එකතු කරලා අපි interim data එකක් නැත්නම් අතරමැදි අවස්ථාවක් හදා ගන්නවා. ඒ වගේම අවසානයේ ඒ අතරමැදි අවස්ථාවන් පාවිච්චි කරලා අපි අවසාන විසඳුමට ළඟා වෙනවා. right? නමුත් bottom up approach එකේදී සිද්ධ වෙන්නේ විසඳුම මොකක්ද කියන එක ගැන අපිට අයිඩියා එකක් තියෙනවා. right? ඒ විසඳුම විශ්ලේෂණය කරලා අපි බලනවා විසඳුම ගාවට එන්න ගත්ත අතරමැදි පියවරයන් මොනවාද. ඊට පස්සේ අතරමැදි පියවරයන් ටික විශ්ලේෂණාත්මකව බලලා කියනවා මොනවාද මේ සඳහා අවශ්‍ය වෙන මූල කොටස් නැත්නම් data නැත්නම් දත්ත වෙන්නේ මොනවාද කියන එක. right? එතකොට ඔය දෙකම අපිට මේ සාමාන්‍ය ජීවිතයේ අවස්ථාවක් ගන්න කිව්වොත් තේ එකක් හදන එකක් සම්බන්ධයෙන් ගත්තොත් අපිට ඔය හැම එකක්ම මැප් කරගන්න පුළුවන්. දැන් තේ එක හදනකොට මේ top down approach එකට නම් යන්නේ. right? අපි මුලින්ම සීනි තේකොළ කිරි තේ එකක් හදන එක ගැන කියලා අපි හිතුවොත් සීනි තේකොළ කිරි පිටි වතුර කියන ಜಾති හතර අපි පාවිච්චි කරන්න ඕන. right? එතකොට පිටි සීනි මිශ්‍ර කරලා වතුරයි තේකොළයි මිශ්‍ර කරලා මේ මිශ්‍රණ දෙක හදාගෙන තේ එක ඒ දෙන්නත් මිශ්‍ර කරගත්තම අවසාන විසඳුම වෙන කියන තේ එක අපිට අරගන්න පුළුවන්. right? එතකොට bottom up approach එකේදී ඔයාලට දෙන්නේ තේ එකක්. තේ එක විශ්ලේෂණය කරලා බලනවා මොනවාද අතරමැදි අවස්ථාවන් කියලා. right? ඒක අතරමැදි අවස්ථාවන් වලින් පිටිපස්සට කල්පනා කරගෙන ගිහින් අවශ්‍ය දත්ත ටික එළියට අරගන්නවා නැත්නම් අවශ්‍ය දත්ත ටික මේවයි කියලා නිර්ණය කරගන්න.
right ඔය විදිහට අපිට පුළුවන් top down approach එකයි bottom up approach එකයි ගැන කතා බහ කරන්න. right මේවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැනුමට අදාළව දැනගෙන හිටියම ඇති. තව ක්‍රමයක් තමයි මේ modularization නැත්නම් මොඩියුලකරණය කියලා අපි කියන්නේ. ඒකේ මාතෘකාව උඩ පැත්තට පැනලා තිබ්බා. right මම print කරනකොට ඒ දේවල් ටික ඕකේ කරන්න ළමයි. උතර මේ මොඩියුලකරණයේදී සිද්ධ වෙන්නේ අපි අර සිස්ටම් පාඩමේ ඉගෙන ගත්ත දේ. සිස්ටම් පාඩමේ අපි කතා කරන්නේ ලොකු වැඩක් පුංචි කොටස් කීපයකට බෙදලා එක්සිකියුට් කරන ක්‍රමවේදයක්. එතකොට ඒකට අදාළව තමයි මේ මොඩියුලකරණය තියෙන්නේ. මොඩියුලකරණයේදී කතා කරන්නේ මේ පුංචි පුංචි මොඩියුල්ස් කියලා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව වැඩ කරන්න අවශ්‍ය වෙන මොඩියුල්ස්. ඒකට අපිට කියන්න පුළුවන් data කොටස් එහෙමත් නැත්නම් information කොටස් ඒ වගේ modules හදලා ඒ modules ටික අවසානයේ adapt කරාම තනි manage කරගන්න ක්‍රමවේදයක් ගැන තමයි modularization කියලා අපි කතා බහ කරන්නේ. alright. හිතාරා දැන් පැහැදිලිව ඇහෙනවද? හරි. right. එතකොට ළමයි ඔය ක්‍රමවේද තුන අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් දැනගෙන හිටියාම ප්‍රමාණවත්. right. ඒ ගැන ලොකු විස්තරාත්මක දේවල් අපිට කරන්නේ නැහැ. මොන වගේ දෙයක්ද කරන්නේ කියලා දැනගත්තා නම් ඇති. ඊළඟට අපිට තියෙනවා මේ ව්‍යුහ සටහන් කියන එක. right. structure diagram කියලා අපි කියනවා. නැත්නම් structure charts කියලාත් කියනවා. එතනත් කතා කරන්නේ අර modularization වලට අදාළව තියෙන ක්‍රමවේදයක්. ඒකෙත් මුලින් අදාළ මේක නම් කතා කරලා තියෙන payroll system එකකට අදාළව කොහොමද දේවල් ටික කොහොමද programs ටික හැඩගස්සව ගන්න කියන එක. එතකොට එතනදී ගොඩාක් වෙලාවට මේගොල්ලෝ පාවිච්චි කරනවා මේ modularization කියන එක. right. එතකොට එතනදී යම් කිසි ප්‍රශ්නයක් විසඳා ගන්න යන ආකාරය මොන මොඩියුල්ස් වලටද කැඩෙන්නේ කියන එක තීරණය කරලා එක මොඩියුල් එක achieve කරන විදි. right. එතකොට ඔය ඇවිල්ලා සාමාන්‍යයෙන් ඕනම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් නැත්නම් අපි ඒකට කියනවා මේ technical leaders කියලා tech lead කියලා. right. tech lead කෙනෙක් manage කරගන්න නැත්නම් ගැටලුවක් ලියා ගන්න විදිහ. right. ඒතර ඔතනදී ඔය ගැටලුව ලියා ගැනීම සම්බන්ධයෙන් අපිට පොඩි tools ටිකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. right. අන්න ඒක පාවිච්චි කරලා තමයි අපි ඇත්තට මේ ඇල්ගොරිතම් එකක් කියන එක නිර්මාණය කරන්න හදන්නේ. ඒතර ඔය ඕගලන්ගේ විභාග ප්‍රශ්නේදී දෙවෙනි ප්‍රශ්නේ ඕගලන්ට විශේෂයෙන් හම්බෙන්නේ යම් කිසි සංසිද්ධියක් දීලා ඒ සංසිද්ධියට අදාළව මුලින්ම ෆ්ලෝ chart එකක් අඳින්න කියනවා. ගැලීම් සටහනක් අඳින්න කියනවා. දෙවෙනියට ගැලීම් සටහනට අදාළව තියෙන ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න කියලා එනවා. Python කියන programming language එක. ඒතර අපි කෝඩ් එක ලියලා පෙන්නන්න ඕන. දැන් මෙතනදී ඔයා නිවැරදිව මේක කැප්චර් කරනවා කියලා කියන්නේ ඉදිරියට තියෙන ඕනම දෙයක් නිවැරදිව කැප්චර් කරගන්න පුළුවන්. right. හරි. එතකොට මේ ඇල්ගොරිතම් අඳිනකොට ඔයගලන්ට තියෙනවා පොඩි shapes ටිකක් මතක තියාගන්න. right. දැන් මේ shapes ටික ගැන කල්පනා කරලා බැලුවොත් ඔයගලන්ගේ මේ ගැලීම් සටහන අපි ඇඳගෙන යනකොට අපිට ඉන්ඩිකේට් කරන්න වෙනවා ගැලීම් සටහන ආරම්භ වෙන්නේ කොතනින්ද අවසාන වෙන්නේ කොතනින්ද කියන එක. right. ඒක ඉන්ඩිකේට් කරන්න තමයි මේ oval shape එකක් ඇතුලේ start සහ stop කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. right. එතකොට හොඳට මතක තියාගන්න ඔය ඇල්ගොරිතම් එකේ start and stop කියන එක manage කරනකොට වෙනම තනි ලකුණක් දෙනවා. right. ඒ තරමට important ඒ කියන දේ. right. ඊළඟට process ක්‍රියාවලි අපේ ඇල්ගොරිතම් එක ඇතුලේ යම් හෝ ක්‍රියාවලියක් තියෙනවා නම් right. ක්‍රියාවලි කියන්නේ මොනවාද කියන එක ගැන
ඔයගලන්ට දැන් ඉස්සරහට මේක ගැන කතා බහ කරගෙන යනකොට තව හොඳ අයිඩියා එකක් එයි. right? ඒතර ක්‍රියාවලියක් පෙන්눔 කරනවා නම් ඔයගලන්ට ඍජු කෝණාශ්‍රයක් පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට ඉන්පුට් එකක් අවුට්පුට් එකක්. right? අපිට ඉන්පුට් අවුට්පුට්ස් හම්බෙන්න පුළුවන් එක එක විදිහවලින්. user ගෙන් input හම්බෙන්න පුළුවන්, input devices වලින් input හම්බෙන්න පුළුවන්, sensors මගෙන් input හම්බෙන්න පුළුවන්. right? ඒ ඕනම දෙයක් අපි ඉන්ඩිකේට් කරන්නේ මේ වගේ සමාන්තර ආශ්‍රයක් ඇතුළේ. දැන් හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ flow chart එක ඇඳගෙන යනකොට මේ inputs and outputs වලට අදාළව ලියවෙන දේවල් ලියනකොට කල්පනා කරලා බලන්න මේක මේ flow chart එකෙන් program එකෙන් user ගේ පැත්තට දෙන දෙයක්ද එහෙමත් නැත්නම් මේක user ගෙන් program එකට අරගන්න දෙයක්ද කියන එක. මොකද මේ අවස්ථා දෙකේදී විතරයි අපිට input outputs පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. right? ඊළඟ එක්කෙනා බොහොම වැදගත් එක්කෙනෙක්. අපි කියනවා condition box එකක් කියලා. condition box එකක් සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ අපේ ගැටලුව විසඳීමේදී කොන්දේසි වලට යටත් වෙන්න උවමනා වුණා. right? යම් කොන්දේසියකට අදාළව මොකක් ක්‍රියාවක් සිද්ධ කරන්න වුණාම අපිට පුළුවන් ඔය condition box එකක් පාවිච්චි කරන්න. right? දැන් අපි flow chart සාමාන්‍යයෙන් 15කට ලං වෙන්න ප්‍රමාණයක් අපි අඳිනවා. ඒ අඳිනකොට ඔයගලන්ට මේ සංකේත ටික නිකම්ම ඔලුවට යයි. right? ඊළඟට data flow එක වැදගත් කෙනෙක් මොන පැත්තටද දත්තය ගැලීම සිද්ධ වෙන්නේ නැත්නම් ගැලීම් සටහන මොන ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක අපිට පෙන්වන කෙනා තමයි data flow එක කියලා කියන්නේ. right? මේකේ ඊතලේ දාන තැන හොඳට මතක තියාගන්න. මොකද සමහර අය ඕක එච්චරම උනන්දු කරන්නේ නැතුව දාලා ඊතල ඔළුව දානවා මේ රේඛාව මැද්දේ. right? ඒක වැරදි. ඊතල ඔළුව තියෙන්න ඕනේ දකුණත පැත්තේ කෙළවරේ. අවසානයේ අපි පාවිච්චි කරනවා මේ කනෙක්ටර් එකක්. right? කනෙක්ටර් එක අපිට උවමනා වෙන්නේ දැන් කනෙක්ටර් කියන වචනේ සිංහල තේරුම සම්බන්ධකය. එතකොට කනෙක්ට් එකක් අපිට උවමනා වෙනවා එක තැනක තියෙන flow chart එකක් තව තැනක තියෙන flow chart එකක් එක කනෙක්ට් කරන්න. right? එහෙම උවමනා වුණොත් අපිට පුළුවන් කනෙක්ටර් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට flow chart එක ඇඳගෙන යනකොට දැන් අපි අපේ සිලබස් එකේ අඳින දේවල් නම් නෙවෙයි සමහර වෙලාවට තියෙන එක කොළය තනි කොළයක් මදි වෙනවා අපිට. එහෙම වුණොත් ඔයගලන්ට සිද්ධ වෙනවා අමතර කොටස නැත්නම් ඉතින් ඉස්සරහට අඳින්න තියෙන ටික වෙනම කොළයක නිර්මාණය කරගන්න. මේ වෙලාවට ඔයගලන්ට පුළුවන් කනෙක්ටර් එකක් පාවිච්චි කරගන්න. right? හරි. මම දැන් කට්ටිය ගාව මේ වෙලාවේ notes ටික නැති නිසා මෙන්න මේ ගැලීම් සටහනට අදාළව තියෙන සංකේත ටික පොතේ ඔයගොල්ලෝ ඇඳ ගන්න ළමයි. right? මොකද ඒක වටිනවා ඔයගලන්ට ඊළඟට වැඩේ කරගෙන යනකොට මම සිංහල වචන ටික මෙතන යටින් ලියන්නම්. ඒ ටික ඔයගොල්ලන් ලියා ගන්න ගමන් මේක ඇඳ ගන්න. මේ shape එක හරියට ඇඳ ගන්න ළමයි. start stop කියන එක නා තියෙන්නේ oval shape එකක. rounded rectangle එකක් නෙවෙයි ඒක.
පළවෙනි එකේ තියෙන ළමයි ආරම්භය අවසානය ත්‍රිකෝණාශ්‍රය ක්‍රියාවලිය තුන්වෙනි එකේ ආදාන ප්‍රතිදාන හතරවෙනි එක කොන්දේසිය පස්වෙනි එක දත්ත ගැලීම අන්තිම එක සම්බන්ධකය හරිද ළමයි හරි තාම අඳිනා ඉන්නවද right හරි අපි ඉස්සරහට යමු මම දැන් WhatsApp group එකට දානවා ළමයි PDF දෙකක් ඒක තියෙන්නේ මේ ගැලීම් සටහන් වලට අදාළව තියෙන ප්‍රශ්න ටික මොකද මේ පාඩමේ ගැලීම් සටහන් වලට වැඩිපුර අවධානයක් දීලා තියෙන්නේ ගැලීම් සටහන් කියන දේ දන්නේ නැතුව ඕගලන්ට ප්‍රෝග්‍රෑමින් කියන එක කරන්න බෑ ඒක හරියට ප්ලෑන් එකක් නැතුව ගමනක් යනවා වගේ ඒකට අදාළ තැනට නෙවෙයි අදාළ උත්තරේට නෙවෙයි ඔයගොල්ලෝ ගිහිලා නතර වෙන්නේ right හරි ඕගලන්ට ඒක WhatsApp group එකෙන් රිෆර් කරන්නත් පුළුවන් මම මෙතන ස්ක්‍රීන් එකෙත් පේන්න තියෙනවා languages දෙකෙන් right මේක ළමයි හිමිහිට ඉගෙන ගන්න ඕන දෙයක් right ඒක නිසා කලබල නැතුව හරියට වැඩේ ක්ලියර් කරගන්න right මොකද ට්‍රැක් එකට වැටුණයින් පස්සේ ඔයගලන්ට මේක හිතන්න දෙයක් නැහැ ටටක් ගාලා ඇඳලා ඉවර කරනවා හරි හරියට මේකේ පළවෙනි ප්‍රශ්නේ විදියට අහලා තියෙන්නේ පරිශීලකයා ආදානය කරනු ලබන සංඛ්‍යා දෙකක එකතුව ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. දැන් මේ ගැලීම් සටහන අපි අඳින්නේ ප්‍රෝග්‍රෑම් එක ප්ලෑන් කරගන්න. ඒත් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන රික්වයර්මන්ට් එක උමනාව තමයි සංඛ්‍යා දෙකක් දුන්නම එකතු කරලා උත්තරේ පෙන්වන්න ඕනේ. සරල ප්‍රෝග්‍රෑම් එකක්. right හැබැයි ප්‍රෝග්‍රෑම් එකට මේ දේ කරන්න නම් පරිශීලකයාගෙන් එන සංඛ්‍යා දෙක පැහැදිලිව යාට හම්බෙන්න ඕනේ.
ඊට පස්සේ එකතු වෙන්න ඕනේ ඊට පස්සේ ඩිස්ප්ලේ කරන්න ඕනේ right එතකොට ප්‍රෝග්‍රෑම් එක පැත්තට වැඩ තියෙනවා පරිශීලකයාගෙන් දේවල් ඉල්ලගත්තයින් පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ සිද්ධ කරන්න දේවල් තියෙනවා right එතකොට මෙහෙම දෙයක් ඕගොල්ලන්ට ෆ්ලෝ chart එකකින් ගැලීම් සටහනකින් ඇඳලා පෙන්වන්න කියලා කිව්වොත් කරගන්න පුළුවන් නැත්නම් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් විස්තරාත්මක විදිහට ඔයගලන්ට මේක ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් බොහොම ෂෝට් ෆෝම් එකේ මේක ඉදිරිපත් කරන්න පුළුවන් මම ආකාර දෙකෙන්ම ලියලා පෙන්නන්නම් කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා right ඒතර අපේ පළවෙනි උමනාව තමයි පරිශීලකයා ආදානය කරනු ලබන සංඛ්‍යා දෙකක එකතුව ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් ඇඳ ගන්න එක හැමෝමත් එක්කම මේක මේ ප්‍රශ්නේ ඔයගලන්ගේ පොතේ ලියා ගන්න දැන් ටියුට්ස් ටික ළඟ නැති නිසා ඒ වගේම තමයි මෙන්න මේ දේ බොහොම උවමනාවෙන් කරන්න ඕන දෙයක් මේක හොඳට අහගන්න right ඕගොල්ලන්ගේ පොතේ නෝට් එක ලියනකොට මේ Python වලට අදාළව programming වලට අදාළව ඔයගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් මේන්ටේන් කරගන්න ඕනේ කොහොමද යද්ද ඕගොල්ලන්ගේ දැන් මේ තියෙන දිගෑරුපු පොතනේ මේ තියෙන දිගෑරුපු පොතක් කියලා අපි හිතුවා right දැන් ඕගොල්ලෝ flow chart එක අඳිනකොට ප්‍රශ්න ලියාගෙන ඔය විදිහට flow charts ඇඳේ right ඒතර මෙහෙම flow chart එක අඳින තැන අපි හිතුවොත් මේ පළවෙනි ගාන කියලා මෙහෙම flow chart එක අඳින තැන ඔයගොල්ලෝ ඉඩ තියාගන්න ඕනේ තව දේවල් දෙකකට ඉස්සරහට අපි මේකේ ලියනවා ව්‍යාජකේතය කියලා එකක් සූඩෝ කෝඩ් එතකොට අන්නේ සූඩෝ කෝඩ් එක ලියන්න ඒ ප්‍රමාණය තියන්න ඒ වගේම පස්සේ ඒක කරන්නේ අපි දෙවෙනි වැඩේ විදිහට තුන්වෙනි වැඩේ විදිහට අපි ප්‍රෝග්‍රෑම් එක ලියනවා Python ප්‍රෝග්‍රෑම් එක Python ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නත් ඔයගොල්ලෝ ඉඩක් තියාගන්න ඕන right ඔව් හිතාරා වඩා හොඳයි මෙතන හිතාරා වඩා හොඳයි මේ පොත මෙහෙම පෙරළුවම නේද පොතේ මූණතේ ඔයගලන්ට වම් පැත්තේ පිටුවකුයි දකුණු පැත්තේ පිටුවකුයි එනවනේ අන්න එහෙම පිටු දෙකක් තෝරගන්න එක එතකොට ඔයාලට පොත පෙරළුවම වම් පැත්තේ flow chart එක තියෙනවා දකුණු පැත්තේ pseudo code එකයි Python code එකයි තියෙනවා ඒ වගේ එක ප්‍රශ්නයකට පිටු දෙකක් මේ විදිහේ පිටු දෙකක් වෙන් වෙන්න ඕනේ right එතකොට පොතේ මේ වගේ වම් පැත්තයි දකුණු පැත්තයි තියෙන පිටු දෙක පාවිච්චි කරන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් හදාගන්න. ඒකේ මුලින්ම අපි ප්‍රශ්නේ ලියලා flow chart එක අඳිනවා. ඊට පස්සේ ව්‍යාජකයේ ඉගෙන ගත්තම අපි ඔතනම ව්‍යාජකයේ ලියනවා. right ඊළඟට program ඉගෙන ගත්තම අපි එතනම program එකක් ලියනවා. එතකොට ඔයගලන්ට හරි පැහැදිලි කොහොමද flow chart එක pseudo code එකකට වෙන්නේ ව්‍යාජකයට බවට පත් වෙන්නේ කොහොමද flow chart එක හෝ pseudo code එක programming language එක ගාවට ගේන්නේ. right ඒක නිසා මේ පිටු දෙක අනිවාර්ය කරගන්න ළමයි හැම ප්‍රශ්නයකටම පිටු දෙකක් ඉදිරිපත් කරන්න. ඉඩ තියා ගන්න ඔය විදිහට. right හරි එතකොට මෙතන මම අඳින්න ගන්නවා අර පළවෙනි flow chart එක. right එතකොට මේකේ උවමනාව තමයි මේ ප්‍රශ්නේ උවමනාව තමයි පරිශීලකයාගෙන් ආදාන දෙකක් අරගෙන එයාගේ එකතුව ප්‍රතිදානය කිරීම. right එතකොට මෙතන මොන දේ කරන්නත් අපි මේ flow chart එක start කරලා ඉන්න ඕනේ. right එතකොට පළවෙනි ප්‍රශ්නෙට අදාළව right start කරගන්න ඕනේ. right එතකොට මේක සිංහලෙන් කෙනෙකුට කියන්න පුළුවන් ආරම්භය. මම මේ වචනේ මේ පහලින් ලියනවා
right ඊළඟට ආරම්භය කියන එකත් ඕවල් ෂේප් එක ඇතුළටම ගන්න ළමයි. තවල් නැවත බලනකොට වැඩි අවුල් කරගන්න පුළුවන්. right ආරම්භ කරායින් පස්සේ ඕගලන්ට තියෙනවා අපි ප්‍රශ්න ගැන හිතුවොත් ප්‍රශ්න කියලා තියෙන්නේ පරිශීලකයාගෙන් අංක දෙකක් ලබාගෙන ඒකේ ටෝටල් එක පෙන්වන්න. right එහෙනම් අපි පරිශීලකයාගෙන් අංක ඉල්ලා ගත යුතුයි. right එතකොට දැන් මෙතනදී මේ අපි කියන්නේ කවුද? අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් එක. කම්පියුටර් එක ඇතුලේ තියෙන ප්‍රෝග්‍රෑම් එක. එයා පරිසරයෙන් නැත්නම් එයා අපිට කනෙක්ට් වෙලා ඉන්න කට්ටියගෙන් තමයි යූසර් ඉන්පුට් එක ඉල්ලන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක පැත්තෙන් හිතලා බැලුවොත් මේ තියෙන්නේ ඉන්පුට් එකක්. ආදානය කිරීම. නේද? අපි නිතරම ප්‍රෝග්‍රෑමින් කරනකොට මේ ප්‍රෝග්‍රෑම් එක අපි කියලා හිතලා හිතන්න ඕනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ මම නම් මට උවමනා වෙනවා අපිට ඉන්න පරිශීලකයාගෙන් නැත්නම් මන් සමග සම්බන්ධ වෙලා ඉන්න පරිශීලකයාගෙන් යම්කිසි අංකයක්. right ඕක අපිට සූඩෝ කෝඩ් වල පෙන්වන්න පුළුවන්. මේ ෆ්ලෝ chart වල පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි මේකට පාවිච්චි කරන්නේ සමාන්තර ආශ්‍රයක් parallelogram එකක්. මේකේ අපි පරිශීලකයාට යම් අයිඩියා එකක් දෙන විදිහට තමයි අපේ ලියන එක අපි ලියන්නේ. right එතකොට ස්ටාර්ට් කරා ඊළඟට මට ලියන්න පුළුවන් ඉලක්කම් දෙකක් ඇතුළත් කරගන්න. right ඉලක්කම් දෙකක් ඇතුළත් කරගන්න. ඕක ඉන්පුට් එක. ස්ටාර්ට් කරා ඊට පස්සේ අවශ්‍ය ඉන්පුට් එක හෝ කීපය අරගත්තා. දැන් අපිට මොකද්ද කරන්න ඕනේ? මේ ගත්ත ඉලක්කම් දෙක එකතු කරන්නයි ඕනේ. right එතකොට ඒක ඉන්පුට් එකක් නෙවෙයි. දැන් මේ වෙනකොට ඉලක්කම් දෙක ඉන්පුට් කරලා ඉලක්කම් දෙක ඇතුළට අරගෙන තියෙනවා. දැන් මේ දෙන්න එකතු කරන්න ඕනේ. එකතු කරනවා කියලා කියන්නේම ක්‍රියාවලියක්. right එතකොට ක්‍රියාවලිය කියන එක තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් ඇතුළේ. right එතකොට මෙතන මට කියන්න පුළුවන් ඉලක්කම් දෙක එකතු කර පිළිතුර ලබා ගන්න. මේක ළමයි process එකක්. ක්‍රියාවලිය. ඊළඟට අපි දැන් පිළිතුරු ලබාගෙන තියෙන්නේ. එහෙනම් අපේ අවශ්‍යතාවය තමයි එකතුව එළියට දෙන්න ඕනේ. ඉලක්කම් දෙකක් දුන්නාම එකතුව තමයි අපිට දෙන්න ඕනේ. මෙතන අපිට ලියන්න පුළුවන් එක්ක පිළිතුර ප්‍රදානය කරන්න නැත්නම් එකතුව මුළු එකතුව ප්‍රදානය කරන්න. ඒක අවුට්පුට් එකක්. පිළිතුර ප්‍රදානය කරනවා කියලා කියන්නේ එළියට ලබා දීමක් සිදු කරනවා. අවසානයේ ඔයගලන්ට පුළුවන් අවසානය කියන එක දෙන්න. නැත්නම්
end. එතකොට උනේ මොකද්ද? ආරම්භ වුණා ඉලක්කම් දෙකක් user ගෙන් ඉල්ලගත්තා, ඉලක්කම් දෙක එකතු කරා, එකතුව ප්‍රදානය කරා. පැහැදිලිද ළමයි? හරි. ඔය පළවෙනි ක්‍රමය ඇඳගමු බලන්න. මේක පළවෙනි ප්‍රශ්නයට අදාළව එක ක්‍රමය කියලා දාගන්න. ඊළඟට මම දෙවෙනි ක්‍රමය අඳින්න. ඔව් හිතාරක් මෙහෙමයි. ඔයාට මේක කෙලින්ම අඳින්න පුළුවන්. කෙලින් කියලා කියන්නේ පුතේ මේ පොතේ උඩ ඉඳලා පහළට නේද? ඔව් ගැටලුවක් නැහැ. මම මේ මෙතන මෙහෙම තිරස් වඳින්නේ මට ස්ක්‍රීන් එකේ ඉඩ මදි නිසා. ළමයි ඉවර නම් කියන්න අපිට දෙවෙනි ක්‍රමය අඳින්න පුළුවන්. මම මේකේ ඉංග්‍රීසි වචන ටිකක් ලියන්නම් නේද ළමයි? එතකොට නැවත බලන කෙනෙක් හිටියොත් එයාටත් ඒක සෙටල් කරගන්න පුළුවන්. ඉවරද ළමයි? හරි. තවම අඳින කෙනෙක් ඉන්නවද? හරි. දෙවෙනි ක්‍රමය
මෙච්චර විස්තරාත්මකව නැතුව අපිට පුළුවන් මේ වැඩේ විචල්්‍ය පාවිච්චි කරලා දැන් අපි ඔය ගණිතයේදී අපි පාවිච්චි කරනවානේ විවිධ විචල්්‍ය xy කියලා ඒ වගේ පාවිච්චි කරලා මේක අඳින්න පුළුවන්. හරි මෙතන මම අඳින දෙක ක්‍රමය start ආරම්භය මෙතන ලියනකොට පැහැදිලිව ලියන්න ඕනේ. ඉලක්කම් දෙකක් ලබා ගන්න x හා y ලෙස සලකන්න. right ඕක පැහැදිලිව කියන්න ඕනේ. ඊළඟ පියවර අපිට එතකොට මෙහෙම දක්වන්න පුළුවන්. නැත්තම් එකතුව සමානයි right ඔය දෙකෙන් එක ආකාරයකට right මම මේකේ ඉංග්‍රීසි එකත් මේකේ යටින් ලියන්නම්. එතකොට ලේසි. right obtain two numbers and consider them as x and y. එතකොට total සමාන x එකතු කිරීම y. ඊට පස්සේ අපි කියනවා display total. එහෙමත් නැත්නම් ඉතින් එකතුව right display total මේක output එක. ඒ කරලා අපිට පුළුවන් end කරන්න. මේක oval shape එකක්. right ඔය විදිහට පෙන්වන්නත් පුළුවන්. හරි දෙවෙනි ක්‍රමෙත් ඇඳ ගන්න ළමයි.
විහන්සා ඕක ඉන්පුට් N1 N2 එහෙම කියලත් ලියන වෙලාවල් තියෙනවා. හැබැයි පුතේ වඩා හොඳ විදිහ තමයි කියන්නේ පොඩ්ඩක් ඩිස්ක්‍රිප්ටිව් වෙන එක. right දැන් ඒ කියන්නේ මෙතෙන්දි පුතේ ඩිස්ක්‍රිප්ටිව් වෙන්න ඕනේ මෙන්න මේක. මොකද දැන් එකපාරට ඉන්පුට් N1 N2 කිව්වම මේ ඉන්පුට් N1 N2 කියන්නේ අපි මොනිටර් එකේ යූසර්ට ඩිස්ප්ලේ කරන්න හදන දේ. එතකොට යූසර්ට එකපාරට අයිඩියා එකක් එන්නේ නැහැනේ මොකද්ද මේ N1 N2 කියන්නේ කියලා. right එතකොට කියන්නේ අපි ඔක ප්‍රෝග්‍රෑමර්ට දුන්නම ප්‍රෝග්‍රෑමර්ට අයිඩියා එකක් එන්න ඕනේ මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඒතර ප්‍රෝග්‍රෑමර්ට ඒක තේරුම් යන විදිහට අපි ඒක ලියන්න ඕනේ. ඒකයි අපි මේ කියන්නේ obtain two numbers and consider them as x and y. නැත්නම් අපි එකපාරට කොහොම මෙහෙම obtain x and y කියලා කිව්වොත් ප්‍රෝග්‍රෑමර් ඊළඟට අපෙන් පෙරලා අහන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රෝග්‍රෑමර්ට දෙන ප්ලෑන් එක අපි මෙයා දෙන්නේ. ප්‍රෝග්‍රෑමර් ඊට පස්සේ අහනවා මොකද්ද මේ x and y කියන්නේ. අර එහෙම වුණොත් ඒක පුවර් ෆ්ලෝ chart එකක් වෙනවා. පැහැදිලිද විහන්සා? right. හරි ඉවරද ළමයි? right. තාම අඳින කෙනෙක් ඉන්නවද? හරි දැන් ඔය ගාන වගේම තමයි ඊළඟට මන් දීලා තියෙන ගාන. right දෙවෙනි ගාන. draw a flow chart to display total and average of three user given numbers. පරිශීලකයා ආදාන කරනු ලබන සංඛ්‍යා තුනක එකතුව හා සාමාන්‍ය අගය ප්‍රදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. හරි ඒකට බලන්න ඔහොම try එකක් දෙන්න බලන්න ওই විදිහට අඳින්න. නිවැරදි හැඩ ටික පාවිච්චි කරලා බලන්න අඳින්න පුළුවන්ද කියලා.
ඔව් විහාන්සා උත්තරේ හරි. රයිට් හොඳයි බොහොම හොඳයි. හරි. තවම අඳින කවුරු හරි ඉන්නවද? නැත්නම් අපිට මේක අඳින්නේ කොහොමද කියලා සාකච්ඡා කරගන්න පුළුවන්. වෙලාව ඕන අය ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. හරි. බලන්න ඔයගොල්ලෝ ඇඳපු එක මේ විදිහට ඇඳුනද කියලා. රයිට් මේ මගේ විදිහම වෙන්න ඕනේ නැහැ මගේ වචනම වෙන්න ඕනේ නැහැ. රයිට් ඊට සමාන විදිහකට ඇඳුනා නම් හරි. රයිට් දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේ අහලා තියෙන්නේ ඉලක්කම් තුනක් අරගෙන ඒ තුනේ එකතුව සහ සාමාන්‍ය ඇවරේජ් එක ප්‍රදානය කරන්න කියලා. රයිට් එතකොට මට පටන් ගන්න පුළුවන් ආරම්භය මම මෙතනින් ඉස්සරහට මේ සිංහලෙන් එකකුයි ඉංග්‍රීසියෙන් එකකුයි ඇඳ ඇඳ යන්නේ ළමයි දෙකම ලියන්න යන්නේ නැහැ. ආරම්භය ඊළඟට ඉලක්කම් තුනක් ලබා ගන්න x y z ලෙස සලකන්න. ඒක ඉන්පුට් එකක්. ඊළඟට ඔයගලන්ට ගන්න පුළුවන් එකතුව සමානයි x එකතු කිරීම y එකතු කිරීම z එක ප්‍රොසෙස් එකක්. තව ප්‍රොසෙස් එකක් විදිහට ගන්න පුළුවන් සාමාන්‍ය සමානයි එකතුව බෙදීම 3. තව ප්‍රොසෙස් එකක්. ඊළඟට ඔයගලන්ට කියන්න පුළුවන් එකතුව ප්‍රතිදානය කරන්න එක ප්‍රතිදානයක්. ඊළඟට සාමාන්‍ය අගය ප්‍රතිදානය කරන්න. right අන්තිමට අපි පුළුවන් අවසාන කරන්න. දැන් මෙතනදී ඔයගලන්ට අවශ්‍ය නම් මේ පියවර දෙක එකක ලියන්න පුළුවන්. ආයෙත් මේ පියවර දෙකම එක අවුට්පුට් එකක ලියන්න පුළුවන්. එක අවුට්පුට් සිම්බල් එකක ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. right බලන්න ඔක හරියට කරගත්තද කියලා.
හරි මේක ලියාගෙන ඉවරද ළමයි මේක සම්බන්ධයෙන් ගැටලු තියෙනවද දරුවනේ විනාඩියක් දෙන්න මට හරි right ඊළඟට ඕගොල්ලන්ට දැනගන්න තියෙන තැන තමයි දැන් ඊළඟ ප්‍රශ්නේ කියවල බැලුවොත් බලන්න ළමයි ඊළඟ ප්‍රශ්නේ ළමයි ඔයගොල්ලෝ මේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්නේ ලියා ගන්න නැති කියලා මම හිතනවා right නැත්නම් WhatsApp group එකේ ප්‍රශ්න ටික තියෙනවා ඒකෙන් පාවිච්චි කරලා ප්‍රශ්නේ ලියා ගන්න දැනට ඔයගොල්ලෝ ගාව මුකුත් නැති නිසා right දැන් තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පරිශීලකයා ආදානය කරනු ලබන අගය ඉරට්ටේ අගයක් නම් ඉරට්ටේ අගයකි යන්න ප්‍රතිදානය කිරීමට ගැලීම් සටහනක් අඳින්න. අගය ඉරට්ටේ නොවේ නම් වැඩසටහන ප්‍රතිදානයක් රහිතව අවසන් විය යුතුය. දැන් ওই ප්‍රශ්නේ කියවනකොටම ඕගොල්ලන්ට ඔලුවට එන දෙයක් තමයි එතන කොන්දේසියක් තියෙනවා. right මොකද්ද? ඒ කියන්නේ කොන්දේසිය තමයි ඉන්පුට් කරන අගේ ඉරට්ටේ අගයක් නම් ඉරට්ටේ අගයකි කියලා අවුට්පුට් වෙනවා. එහෙම නෙවෙයි නම් ඉරට්ටේ අගයක් නොවේ කියලා අවුට්පුට් එකක් එන්නේ නැහැ. නිකම්ම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. එතකොට ඔය ප්‍රෝග්‍රෑම් එක අපිට ප්ලෑන් කරගන්න නම් මුලින් අපි හොයාගන්න ඕනේ ඉන්පුට් කරන අගය ඉරට්ටේද ඔත්තේද කියන එක. right ඉරට්ටේද නැත්නම් ඉරට්ටේ නෙවෙයිද කියන එක. එතකොට ඒක එතනදී ඒ කියන්නේ අපිට ඩිසයිඩ් කරන්න වෙනවා තීරණය කරන්න වෙනවා. කොන්දේසියක් එනවා. ඉරට්ටේ නම් විතරයි ඉරට්ටේ අගයක් කියලා පෙන්නන්නේ. එහෙම නෙවෙයි නම් මුකුත් පෙන්නන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවකදී අපිට උවමනා වෙනවා අර අපි හැඩ ටික අඳ ගන්නකොට ඇඳගතපු කන්ඩිෂන් බොක්ස් කියන එක එනවා. right එතකොට ඒක ඩයමන්ඩ් ෂේප් එක තියෙන කෙනෙක් එයාව උවමනා වෙනවා එයාව පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරන්නේ මුලින්ම තුන්වෙනි ගාන ලියා ගන්නකො ළමයි ඊට පස්සේ අපි අඳින එක ගැන කතා කරමු.
හරි. එතකොට ළමයි ලියාගෙන ඉවර ඇති කියලා මං හිතනවා. තාම ලියන අය ඉන්නවද? right. දැන් තුන්වෙනි ගානේදී අපිට කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ සංඛ්‍යාවකි කියලා නැත්නම් even number එකක් නම් even number කියලා output කරන්න. right. එහෙම නැත්නම් output එකක් නැතුව ඉවර වෙන්න. කොහොම කරන්නත් අපි මේක පටන් ගන්න ඕනනේ. හරි ඉනුක අපි මුලදී මේ ගැන කතා කරා. ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න එක ඉනුක තාම තීරණය කරලා නැහැ මම. මොකද දැන් ආයිසරයක් කොවිඩ් වැඩි වෙගෙන එනවා. කලින් සැරේත් පටන් අරගෙන සතියයි දෙකයි කරේ. ඊට පස්සේ ආයි නතර කරන්න උනා. පොඩ්ඩක් දැන් ඉස්කෝල වලින් රිපෝට් වෙන ප්‍රමාණෙත් වැඩි. right. ඒක නිසා මේ දැම්ම පුතේ ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න මගේ අයිඩියා එකක් නෑ. මොකද එතකොට හැමෝම අනතුරේ දැම්ම තත්ත්වයක් වෙන්නේ. මොකද මම දන්න තරමින් බොහෝම ළඟ කොවිඩ් කේසස් කීපයක්. ඒ කියන්නේ මගේ පවුලේ නම් මේ කොවිඩ් වලට ඕපන් කරගත්තායින් පස්සේ මගේ පවුල කියන්නේ මගේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඉන්න පවුල් දෙකක් රට හොඳ වාතාවරණයක් තියෙනවා කියලා ඕපන් කරායින් පස්සෙත් අයිසොලේට් වුණා කොවිඩ් හැදිලා. ඊට පස්සේ ඉස්කෝල කීපයකම මම දන්න මේ වෙනකොට කොවිඩ් හැදිලා එක්ක පන්තිය පිටින් වහලා තියෙනවා නැත්නම් ඉස්කෝලේ පිටින් වහලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔව් විහන්සා ඔව් ඒ පණිවිඩය අද අපිට ආවා. ඉතින් ඒ වගේ පුතේ කියන්නේ තාම මේක ඉවරයි කිව්වට දරුවනේ ඉවර නැති තත්ත්වයක් තියෙන. ඉතින් ඒක නිසා මේ අපි අවදානමක් ගත යුතු නැහැ ඇත්තටම. පරිස්සම් වෙලා පුළුවන් ප්‍රමාණකින් මේක ඉගෙන ගන්න එක තමයි කරන්න වෙලා තියෙන්නේ මේ මොමන්ට් එකේ හැටියට. අපි බලමු අනිත් ගුරුවරුත් පටන් අරගෙන මේක ඉස්සරහට යන විදිහ අනුව හිතමු මොකද්ද කරන්න කියලා දැනට පරිස්සම් වෙමු. right. මොකද දැන් පහුගිය ඊයේ පෙරේද දේවල් ටික අරගත්තම නැවත වතාවක් රිපෝට් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක මිනිසුන්ගෙත් වගකීමේ වැඩේ කරන එක. ඉතින් කවුරුත් එතන වගකීමක් ගන්නෙ නැති තත්ත්වයක් තියෙනවා. right. ඒක නිසා ඕක අපිට වගකීම පැත්තටම දාලා කියන්නත් බෑ, නොදා කියන්නත් බෑ. right. ඒක නිසා අපි චුට්ටක් පරිස්සම් වෙමු. මොකද මට හිතෙන්නේ නෑ ඒ අවදානම දැනට ඕගලන්ට දෙන්නත් මට ගන්න. right. මොකද ඕගොල්ලෝ ඕගලන්ගේ අම්මලා තාත්තලාට ආදරය කරනවා වගේම මං මගේ පවුලට සහ දරුවන් ගැනත් මම සිතිය යුතුයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අපි ඉඳලා ඔක්කොම දේවල් ටික ඕකේ වෙලා හැමෝම මේක පටන් ගන්න තැනකට ආවොත් අපි පටන් ගමු. නැත්තම් මට හිතෙන්නේ මෙහෙම යන එක තමයි හොඳම කියලා. right. හරි. එතකොට මේ තුන්වෙනි ගානේ අපිට කියලා තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් මේ කියන දේ නැත්තම් අදාළ ප්‍රදානය පෙන්වන්නේ. එහෙම නැත්තම් මුකුත් ඩිස්ප්ලේ කරන්න එපා. ඒතර මොන දේ කරන්නද අපි මේක ආරම්භ කරන්න ඕනේ? right. start එකක් ගන්න ඕනේ. ඔන්න start එක ගත්තා. right. ඊට පස්සේ ඉලක්කමක් ඉරට්ටේද ඔත්තේද නැත්නම් even number එකක්ද even number එකක් නෙවෙයිද? ඉරට්ටේ සංඛ්‍යාවද ඉරට්ටේ සංඛ්‍යාවක් නොවේද කියලා බලා ගන්න සංඛ්‍යාවක් අරගෙන ඉන්නවා. නේද? ඒක පරිශීලකයෙන් අරගන්න කියලා තියෙනවා. එහෙනම් සරලව අපිට කියන්න පුළුවන් අගයක් ලබා ගන්න. right. ඒක input එකක්. right. obtain a value. right.
ඊළඟට අපි කොහොමද මේ අගයක් ඔත්තේද ඉරට්ටේද කියන එක තීරණය කරගන්නේ? අපි චෙක් කරගන්නේ කොහොමද? ඔව් මොකක් හරි අගයක් ඕගලන්ට කිව්වොත් ඒක ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා ඕගොල්ලෝ කොහොමද ඒක තීරණය කරගන්නේ? දැන් මම 10 කිව්වොත් 10 ඉරට්ටේ සංඛ්‍යාවද ළමයි? ඔව්. ඔව් විහන්ස අන්න හරි. කොහොමද අපි ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා තීරණය කරගත්තේ ළමයි? ඔව්. විහන්ස කියලා තියෙන උත්තරේ හරි. මට අනිත් අයගෙනුත් උත්තරයක් කොහොමද නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. කොහොමද අපි ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා තීරණය කරගත්තේ? ඔව් හිතාරා දෙකෙන් බෙදෙනවා කියලා කියන්නේ දෙකෙන් ඉතුරු නැතුව බෙදෙන නිසා නේද? දෙකෙන් බෙදුවම එයා ඉතුරු නැතුව බෙදෙනවා කියන තැනට අපි එන්න ඕනේ. ඒක අපි සරලව කියනකොට කියන්නේ දෙකෙන් බෙදෙන හින්දා කියලා. right? ඒතර මේක ලියනකොට ගැළපෙන ආකාරයට මේක ලියන්න ඕනේ. ඒ කියන්නේ අපිට අගය ඔත්තේද ඉරට්ටේද කියලා දැනගන්න අපිට අවශ්‍ය වෙනවා ඉතිරි වෙන අගය. දෙකෙන් බෙදුව විට ඉතිරි වෙන අගය. right? එහෙමනම් අපි ඊළඟට කරන්න ඕනේ අගය දෙකෙන් බෙදා ඉතුරු අගය ලබා ගන්න. right? Divide value by 2 and consider the remainder. right? මේක process එකක් ක්‍රියාවලියක්. අපි program එක ඇතුලේ කරන්න ඕන දෙයක්. හරි. ඊළඟට තමයි වැදගත් පාර්ට් එක එන්නේ. දැන් අපිට මෙතෙන්දී ඉතුරු වගේ ගන්නවා. ඉතුරු වගේ ගන්නවත් එක්ක අපිට අයිඩියා එකක් එනවා. මෙයා ඔත්තේද ඉරට්ටේද කියලා. එතකොට ඒක ප්‍රෝග්‍රෑම් එකේදී නැත්නම් අපේ මේ ඇල්ගොරිතම් එකේ පෙන්වන්න අපිට පාවිච්චි කරන්න වෙනවා කන්ඩිෂන් බොක්ස් එකක්. මොකද අපිට කියලා තියෙන්නේ මේක ඉරට්ටේ නම් පමණයි ඉරට්ටේ අගයක කියලා ඩිස්ප්ලේ කරන්න. එහෙනම් මම මෙතනට අරගන්නවා කන්ඩිෂන් බොක්ස් එකක්. right? මේ කන්ඩිෂන් බොක්ස් එකේ මම අහන්න ඕනේ ප්‍රශ්නයක්. මේ කන්ඩිෂන් බොක්ස් එකට විතරයි හැකියාව තියෙන්නේ පාරවල් දෙකකින්. ඒ කියන්නේ ගලාගෙන එන දත්ත ගැලීමක් පාරවල් දෙකකට බෙදලා යවන්න හැකියාව තියෙන්නේ කන්ඩිෂන් බොක්ස් එකට. right? මෙතන අහන්න ඕන ප්‍රශ්නය හොඳට මතක තියාගන්න. මේ කන්ඩිෂන් බොක්ස් ඇතුලේ අහන ප්‍රශ්න ඔව් සහ නැහැ කියලා උත්තර වලින් උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය හෝ අසත්‍ය කියන උත්තර වලින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. right? මොකද මේ කන්ඩිෂන් බොක්ස් එකේ තියෙන පාරවල් දෙක අපි නම් කරලා තියෙන්නේ yes no කියලා. ඒ yes no කියන පාරවල් දෙකට එන්න නම් කන්ඩිෂන් බොක්ස් එක ඇතුලේ අහන ප්‍රශ්නේ yes no කියලා උත්තර දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ. right? එතකොට අපි මෙතනදී අහන්න ඕන ප්‍රශ්නය තමයි ඉතුරු අගය ප්‍රශ්න කීප විදිහකට අහන්න පුළුවන්. ඉතුරු අගය බිඳුවට සමානද? right? ඉතුරු අගය බිඳුවට සමානද?
ඉංග්‍රීසියෙන් හැවුවොත් is remainder equal 0. මම remainder කියන එකට තමයි rem කියලා අරගෙන තියෙන්නේ. is remainder equal 0. එතකොට බිඳුවට සමාන වුණොත් මොකද වෙන්නේ? එයා පැහැදිලිවම ඉරට්ටයගයක්. බිඳුවට සමාන නොවුනොත් එයා ඔත්තයගයක්. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිට කියලා තියෙන්නේ බිඳුවට සමාන වුණොත් ඉරට්ටේ අගයක කියලා ප්‍රතිදානය කරන්න. right? එතකොට මෙතන මගේ ඩිස්ප්ලේ එක එන්න ඕනේ. display even number. නැත්තම් ඉරට්ටේ අගයකි. ප්‍රතිදානය කරන්න. right? ඒක එහෙම නෙවෙයි නම් මොකද්ද කරන්න ඕනේ? මේ ප්‍රශ්නේ හැටියට කියලා තියෙන්නේ මුකුත් කරන්න එපා කියලා. right? එහෙනම් මෙයා ඉරට්ටයගයක් නම් even number නැත්නම් ඉරට්ටයගයක් කියලා ප්‍රතිදානය කරන්න ඕනේ. ඉරට්ටයගයක් නෙවෙයි නම් කිසිම දෙයක් ප්‍රතිදානය කළ යුතු නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ෆ්ලෝ chart එක අවසන් කරන්න. right? එතකොට ඔය විදිහට තමයි අපි සරල කොන්දේසියක් පාවිච්චි කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ. හරි. මේක ඇඳගන්න ඊළඟ දවසේ මේ ෆ්ලෝ chart එකම අපි අඳින්න පුළුවන් තව ක්‍රම තියෙනවා. මේ ප්‍රශ්නේ වෙනස් කරලා ඒ විදිහත් කතා බහ කරලා ඉස්සරහට කරගෙන යමු ෆ්ලෝ charts ටික. right? මේක ඇඳගෙන අදර සෙෂන් එක මෙතනින් අපි නතර කරමු. හරි. ගිහිල්ලා එන්න මේක ඇඳගෙන ලීව් වෙන්න. එතකම් මම ඉන්නවා. right? thank you very much ළමයි. ඊළඟ දවසෙත් සාමාන්‍ය විදියට ඔන්ලයින් අපි 3:00ට හම්බ වෙනවා. right? Hari Vihansa, thank you.